අයිබෝන් අද ධාරාවිද්‍යුතයේ 6 වෙනි පාඩම 6 වෙනි දේශනය ගිය සතියේ ඔයගොල්ලන්ට මතක ඇති කරා විද්‍යුත් විභවය සම්බන්ධයෙන් විභව බෙදනය potential divider කියන එක මම එදා කිව්වා අතිශයම අත්‍යවශ්‍ය අතිශයම වැදගත් කොටිම ගොත් බහුවර්ණ ගණන් වලින් භාගයට භාගයක්ම හිතින් හදන්න පුළුවන් මේ potential divider එහෙම නැත්නම් විභව බෙදනය කියන මූලධර්මය පාවිච්චි කළා. ඒකින්ද මේ විභව බෙදනය කියන මූලධර්මයේ ඇත්තටම වැදගත්ම කොටසක්. ඒක නිසා මම අද විභව බෙදනය කියන කොටසින් ගණන් කීපයක් සාකච්ඡා කරලා අලුත් පාඩම පටන් ගන්නවා. විභව බෙදනය කියන එක මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. මොකද්ද විභව බෙදනය කියන්නේ? චුට්ටක් මතක් කරගන්න බලන්න. විභව බෙදනය කියන්නේ මොකද්ද කියලා? විභවාන්තරයක් තියෙනවා. there's a potential difference. අපේ විභවාන්තරයෙන් පොඩි විභවාන්තර ලබා ගන්නවට කියනවා මොකද්ද? විභව බෙදන මූලධර්මය. උදාහරණයකට මම එදා ඔක්කොම කතා කරලා එදා ගන්නුත් හැදුවා. අපි නිකන් මතක් කරමු 12 volts. There's a battery of EMF 12 volts. විද්‍යුත් ගාමක බලය 12 වෝල්ට් වෙච්චි විදුලි කෝෂයක්, වේලි කෝෂයක් තියෙනවා. There's a battery. Now, if we connect a torch bulb or some whatever it is between A and B, if you connect between A and B, what is the potential difference between A and B? Potential difference between A and B. A සහ B අතර විභව අන්තරය කීයද? 12ම තමයි. කෙලිම 12යි. මේ දෙක මෙතන ඇල්ලුවොත් 12 වෝල්ට් විභව අන්තරයක් තමයි වදින්නේ. We don't want 12 volts. Suppose we want 1 volt. We want 1 volt. But we have 12 volts. So we have to use the potential divider. You may suggest some resistors. I'll apply here. I'll apply 6 ohms. Another 5 ohms, another 1 ohm. Now here there are 3 resistors in series. 6යි 5යි 1යි කියන ප්‍රතිරෝධක තුන දැම්ම මේක කැමති විදිහට දාන්න තියෙනවා. අපිට එක එන්න ඕන විදිහට තමයි මේක දා ගන්න ඕනේ. එක එන්න ඕනේ. මම හිතලා තමයි දැම්මේ. ඊට පස්සේ මොකද්ද මම කිව්වේ? මෙන්න මේ දෙක අතර විභවාන්තරය කොහොමද හොයන්නේ? What's the potential difference between A and B? A and B, it's 12 volts. So we can say VAB equals 12 volts. But we have to find the potential difference between here. This point is A, same point. So this point is also A. But we have to find the potential difference between A and C. VAC. And you have to find the potential difference between C and D as well. So VCD. Then you have to find the potential difference D and E. VDE. Or you can find the potential difference between C and E as well. So VCE. දැන් අපි යන්නේ මෙන්න මේ විභව බෙදනය potential divider භාවිතා කරලා මෙන්න මේ විභව අන්තර හොයාගන්න. මෙන්න මේ 12 volts කියන එක නම් අපි කොහොමද දන්නවා. දැන් අපි හදමු. බලන්න මෙන්න මේ දෙක අතර විභව අන්තරය කොහොමද මම එනවා කියන්නේ. මේ ලොකු එක එනවා 12 volts. 12 volts බෙදන්නේ කීයද? ඉන්න ඔක්කොගෙන් බෙදනවා. කීයද? 6යි 5යි 11යි 1යි 12යි. වැඩි ගන්න කීයද? 6යි. 12 කැපෙනවා 6යි. එහෙනම් VAC 6 volts. VAC is equal to 6 volts. Clear? Then this one, the potential difference between C and D. So we have to take 12 and it's divided by the sum of the resistors. Resistors වල ප්‍රතිරෝධක වල එකතුවෙන් බෙදෙනවා 6යි 5යි 10යි 11යි 1යි 12යි 12. Then we have to multiply with this 5. Then what's the answer? Potential difference C and D is
12 is cancelled out, so 5 volts. VCD 5 volts. Then we have to find the potential difference between D and E. I'll write it here, D and E. 12 is divided by 12, the sum of the resistors in series, into 1. මේ 12 මේගොල්ලන් එකතුවෙන් බෙදුවා, එකෙන් වැඩි කරා. 12 is cancelled out, then 1 volt is the answer. VDE. DE අතර විභවාන්තරේ VDE 1 volt. VCE. CE. කියලා මේ දෙක අතර CD 5යි. මේ දෙක අතර 5යි, මේ දෙක අතර 1යි, එහෙනම් 5යි 1යි 6යි. 6 volts. එහෙනම් මට ඕන කිව්වේ මේ 1 volt potential difference එකක්. 1 volt විභවාන්තරයන්නේ මට ඕන කීයද දෙන්නේ? 12 නේ තියෙන්නේ. 1 volt ගන්න පුළුවන් මේ DE මෙන්න මේ දෙක අතර. මෙන්න මේ දෙක අතර ඇල්ලුවොත් මට වදින්නේ කීයද? මට වදින්නේ 1 volt. මේ දෙක අතර ඇල්ලුවොත් මට වදින්නේ කීයද? මට වදින්නේ 5 volt. මේ දෙක අතර ඇල්ලුවොත් මට වදින්නේ කීයද? මට වදින්නේ 6 volt. මේ දෙක අතර ඇල්ලුවොත් මට වදින්නේ කීයද? මට වදින්නේ 12ම වදිනවා. මේ දෙක අතර ඇල්ලුවොත් මට වදින්නේ කීයද? මට වදිනවා 6 volt. ඕගොල්ලෝ කල්පනා කරන්න මේ දෙක අතර ඇල්ලුවොත් කීයක් වදිනවද? මෙන්න මේ දෙක අතර 6යි 5යි 11ක් වදිනවා. එහෙනම් you can say VAD as well. VAD equals 6 plus 5, 11 volts. 11 volts. මේ potential divide එක විභව බෙදෙන ගැන මම මේ මතක් කරපු කාරණා ටික තේරුණා කියලා මම විශ්වාස කරනවා. මම ආයෙ පාරක් කියා දෙන්නේ නැහැ. කලින් වීඩියෝ එකෙත් මේවා ඕන තරම් සාකච්ඡා කරලා තිනවා. ටක් ගාලා මේ අද උදාහරණය මේ උදාහරණයත් ලියා ගන්න ටක් ගාලා. හරි මම තව උදාහරණයක් දෙන්නම්. මේක මාත් එක්ක නද ගන්න. This is the question. We have to find VAC.
we have to find VAB, then VBC, then you may write this point is D, VDC. Okay. First write these things. Now here මේ විභව බෙදනයක් කියලා පේනවා මේ 20 මේ 5ටයි 15ටයි කැඩිලා තියෙන කියලා ඈත ඉඳලා බලද්දි පේනවා. ඈත ඉඳලා බලද්දි පේනවා. හැබැයි මේ 5ටයි 15ටයි 20 නේ කඩින්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මෙන්න මෙහෙම දැන් මෙන්න මෙහෙම විභවාන්තරයකට කලින් වගේ ප්‍රතිරෝධක රෙසිස්ටර්ස් සාමාන්‍ය විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ විභවාන්තරයකට සාමාන්‍ය විදිහට රෙසිස්ටර්ස් දෙකක් හෝ ඊට වැඩි ගණනක් කොහොම සම්බන්ධ වෙලා තියෙනවා නම් අර විදිහට කලින් ගානේ හදපු විදිහට කිසි ප්‍රශ්නයක් නැතුව කලින් ගානේ හදපු විදිහට හදන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ වගේ තනි රෙසිස්ටර්ස් නෙමෙයි මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ. තනි ප්‍රතිරෝධක නෙමෙයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ බලන්න මෙයා නම් තනි. මෙයා මේ මුළු ඔක්කොම නේ හත්මුතු පරම්පරාවමත් එක්ක දාලා ඉන්නේ. වෙන රොත්තක් එක්ක ඇවිල්ලා මෙයා. 15 තනියම නෙමෙයි ඉන්නේ. එයා එන ලොකු රොත්තක් එක්ක ඇවිල්ලා. එහෙනම් මේ වගේ වෙලාවට 5ට 15ට නෙමෙයි 20 කඩන්නේ. මේ 15 මෙන්න මේ පොයින්ට්ස් දෙක අතර තියෙන සමක ප්‍රතිරෝධයට තමයි 20 කැඩෙන්නේ. සමක ප්‍රතිරෝධයට තමයි equivalent resistance එකට තමයි 20 කැඩෙන්නේ. ඕකයි ගත්තා. ඔන්න පොයින්ට් එකක් ඉගෙන ගත්තා. මොකද්ද? විභව බෙදන මූලධර්ම දාන්න පුළුවන්. මෙහෙම තනි ප්‍රතිරෝධ තියෙන වෙලාවට විතරයි මේ කලින් ගන්නවා වගේ. තනි ප්‍රතිරෝධ තියෙන වෙලාවට විතරයි. හරි? තනි ප්‍රතිරෝධ නැත්තම් මේ වගේ තනි ප්‍රතිරෝධ නැත්තම් මොකද කරන්නේ? මේ වල equivalent resistance එක සමක ප්‍රතිරෝධය හොයලා ඒ සමක ප්‍රතිරෝධයට තමයි විභව බෙදන මූලධර්මයේ potential divider method එක apply කරන්නේ. එහෙනම් අපි චුට්ටක් මේක හදලා බලමු. දැන් ඔයගොල්ලෝ දන්නවා මම ඉදාවේ මුලින් ඉස්සර මම එකයි කිව්වේ ඒ දේවල් හරියට කරගන්න කියලා. මම කිව්වේ ලොකු ගණන් වල ලොකු කිරි හොද්දක් හදන එකක පොල් බෑය බලනවා වගේ වැඩක් තමයි සමක ප්‍රතිරෝධ වෙනවා කියන්නේ. ඉතින් දැන් සමක ප්‍රතිරෝධ වෙන ඒවා සිම්පල් වෙන්න ඕන, ලේසි වෙන්න ඕන, හිතින් කරන්න පුළුවන් වෙනවා. 5යි 10යි කියද? 5යි 10යි 15යි. දැන් 15 තුනක්. 5යි 10යි 15 මෙතන 15යි 15 තුනක් කියන්නේ 5යි. 15 බෙදීම 3 5යි. එහෙනම් මේ සෙට් එකම දාලා අපිට මොකක්ද දාන්න පුළුවන්? මේ සෙට් එකම දාලා අපිට දාන්න පුළුවන් තනි පහේ එකක්. තනි පහේ එකක්. ඒක මම මෙන්න මෙතන අඳින්නම්. 20 තියෙනවා. උඩ 5ක් තියෙනවා. මේ සෙට් එකම දාලා තනි 15 එකක් දාන්න. මෙතන 5යි. මේ ආව මේ විදිහට හදාගත්තා. එහෙනම් A කියන පොයින්ට් එක කොහෙද තියෙන්නේ? A කියන පොයින්ට් එක තියෙන්නේ මෙන්න මෙතන. මේ DB කියන පොයින්ට්ස් දෙකම එකයි. එහෙනම් මෙතන D මෙතන B කියලා සමහරව දෙකම එකයි. C දැන් ලේසි. මෙයාගෙන් මේ ගාන හදන්න මෙයාව. කොටි මොකද මෙයාගෙන් ගාන හදන්න බෑ. මෙයාගෙන් තමයි. දැන් බලමු VAC. AC කියන සම්පූර්ණ විභවාන්තරනේ. AC කියන සම්පූර්ණ විභවාන්තර ගෙලින්ම 20යි. VAC 20 volts. ඊට VAB දැන් හිතෙන් හදමු 20 කීයද බෙදන්නේ 20 20ෙන් බෙදන්නේ 15 දාන 20 බෙදීම 15 දාන 15 කීයද 20යි 20 බෙදීම 20 වැඩි කිරීම 5 කීයද 5යි volts VBC කීයද 15යි volts VDC D කියන්නේ මෙතනනේ DC කියන්නේ BC ම තමයි 15 volts මම එදා මේ කලින් දේශනේ අවසන් කරන වෙලාවේ පොඩි රහසක් කියනවා. මොකද ඒ රහස මේ විභවය බෙදෙන්නේ මෙන්න මේ ප්‍රතිරෝධවල අනුපාතයට. මේ විභවය බෙදෙන්නේ මේ ප්‍රතිරෝධවල අනුපාතයට රේෂියෝ එකට. මොකද්ද මේක රේෂියෝ එක 5ට 15. 5ට 15 කියන්නේ මොකද්ද? 1ට 3 කියන රේෂියෝ එකෙන් 20 1ට 3ෙන් කඩන්න. 20 1ට 3ෙන් කඩන්නේ කොහොමද? පොඩි O level max. මේ කොහොමද කරන්නේ 20 1ට 3ෙන් 20 4 කෑලි 4කට කඩලා
කෑලි 4න් එක කෑල්ලක් මෙයාට දෙනවා. ඒක ඉතුරු කෑලි 3 අරයට දෙනවා. මොනේ කතාව? එහෙනම් 20 කෑලි 4කට කැඩුවම 5 කෑලි ඉන්නේ. 5 කෑලි 4යි එක 5ක් මෙයාට දෙනවා මේ AB. එයාට 5ක් හම්බෙනවා මේ. AB ට 5ක් හම්බෙනවා. ඉතුරු කෑලි 3 BC ට එනතන DC ට දෙනවා. BC ට 15ක් හම්බෙනවා. එහෙනම් විභව බෙදනය කියන්නේ මේ විභව අතර මේ potential difference එක මෙන්න මේ according to the ratio of the resistors ප්‍රතිරෝධ වල අනුපාතය කරනවා. ප්‍රතිරෝධ වල අනුපාතය කරන එකට තමයි කියන්නේ මොකද්ද? විභව බෙදනය කියලා. මම හිතනවා මේ සම්පූර්ණ උදාහරණය තේරෙනවා. මේ උදාහරණ දැනගත යුතු කොටස තමයි මෙන්න මෙහෙම තනි resistors එන්නන මේව අద్භූත පරම්පරාවත් එක්කම එන resistors වලට මේ 5ට 15ට විභව බෙදනය දැම්මොත් වැරදි. 5ට 15ට දැන් මෙතන නම් 5ට 15ටම තමයි අන්තිමට ගැටලා එන්නේ. හැබැයි වෙන ගානවල එහෙම එන්නේ නැහැ. 5ට 15ට විභව බෙදනය දැම්මොත් වැරදි. මෙන්න මේ 15 කියන කෙනාගේ සමක ප්‍රතිරෝධය තමයි ගන්න ඕන. උන්ට වැරදුනානේ. එතන 15 නෙමෙයි. එතන 15 නෙමෙයි. එතන 15යි 15ව 3ක් නේ. 15ව 3ක් කියන්නේ 5යි. ඒක වෙලාවට දැක්ක. 15යි 15යි 15යි. 15ව 3ක් කියන්නේ 5යි. 15යි 15යි 15යි. 15ව 3ක් කියන්නේ 5යි. එහෙනම් මෙතන කීයද? මෙතන විභවය 5යි. ඒක හරියි. මෙතන විභවය කීයද? මෙතන විභවය 5යි. අතන විභවය 5ම තමයි. ඒක වෙලාවට දැක්ක මම දෙවෙනි පාර මම කොහොමද දෙවෙනි පාර සාකච්ඡා කරන්නේ ඔබ වැරදි තියෙනවා නම් අහු වෙනවා. මේ ගන්න දෙවෙනි පාර සාකච්ඡා කරන්නේ නෙමෙයි හිටියේ. ඒත් ඒ කතාව නෙමෙයි දැන් 20 කැඩෙන්නේ කීයද? 20 කැඩෙන්නේ දැන් කලින් මෙතන 15 තිබ්බ එක ප්‍රශ්නයක් නෑ ඒක සාකච්ඡා කරා. 20 කැඩෙන්නේ කීයද? එකට එක කැඩෙන්නේ. 20 එකට එක කැඩුනොත් 10යි. 20 එකට එක කැඩුනොත් 10යි. AB කියන්නේ 10යි. BC කියන්නේ 10යි. DC කියන්නේ 10 එකට එකනේ කැඩෙන්නේ. 20 හරියටම පංගු දෙකකට බෙදෙනවා. 10 එන්නේ කොහොමද කියලා බලමු. දැන් එකට 3 නෙමෙයි. කලින් වැරදි විදිහට එකට 3. දැන් එකට 1 කියන අනුපාතයෙන් තමයි කැඩෙන්නේ. එකට 1 කියන අනුපාතය. එහෙනම් දැන් අපි බලමු කොහොමද ඒක එන්නේ කියලා. 20 බෙදීම 5 10යි. කතාවක් 5. අවසර දෙක 10යි. එහෙම නැත්නම් අනුපාතය එකට 1 20 කියන්නේ එකට 1. ආයෙත් මම කියන්න මොකද කතාව? මෙන්න මෙහෙම ප්‍රතිරෝධක තනි ප්‍රතිරෝධකෙන් නැතුව මෙන්න මෙහෙම ඔක්කොම රොත්තක් එක්ක එනවනේ රොත්තෙම සමක ප්‍රතිරෝධ equivalent resistance එක තමයි සලකන්නේ නේද? 15යි මෙතනත් 15යි මෙතනත් 15යි. 15ව 3ක් කියන්නේ 5යි. 15ව 3ක් කියන්නේ 15 බෙදීම 3 5යි. එහෙනම් 5 මෙතන 5 කොහොමද දිනනවා 5ට 5 තමයි වැඩි. මම හිතනවා උදාහරණ සම්පූර්ණයෙන් තේරුණා කියලා. හරි. මේක හදාගන්න සම්පූර්ණ උදාහරණ හදාගන්න. හරි.
මේ ගන්න තනියම හදන්න ඊළඟට දෙන ගන්න. හරි. මාත් එක්ක මම ගන්න. VAB VBC සමාන විශේෂයෙන් ගන්න තියෙන්නේ මේ ඔක්කොම ඕම්ස් වලින් හිතන්න. ඕම්ස් වලින් හිතන්න. මම යටපළු අයින් කරලා දාන්න. ඔය ලේසි. පල්ලි ගන්නනේ. මම තමයි ගන්න තියෙන්නේ. This point is C. මේක 6 කරගන්න. හරි. තනියම විනාඩියක් වැඩි මේකට. හිතින් කරන්න පුළුවන්. තප්පර 40ක් කරන් I want you to find VAB and VBC. VAB, VBC and VAC. මෙන්න මේ තුන වලද. ටක් කරලා තප්පර 40න් වලද. හරි. කොහොමද 6 6 12. මේ දෙක අයින් කරලා 12ක් දාන්න පුළුවන්. 12ව 3ක්. 12ව 3ක්. 12ව 3ක් කියන්නේ 4යි. 12ව 3ක් කියන්නේ 4යි නම් 100 කැඩෙන්නේ කීයකටද? 4යි මෙතන 6ක් කොහොමද තියෙනවා? 6ක් ඉන්නවා. එතකොට මෙතන A මෙතන B මෙතන C අහිංසක ගන්න. ඊටමත් අහිංස නම් 100 කැඩෙන්නේ 6ට 4. එහෙනම් මෙතන කීයද? VAB 40යි. 40යි volts. VBC කීයද? 60යි volts. VAC කීයද? 100යි volts. අන්න උත්තර දුන්නා. 6 6 12යි 12ව 3ක් කියන්නේ 4යි. 12 බෙදීම 3 4යි. කොහොමද මෙතන 6ක් තිබ්බා. එහෙනම් 4ට 6 කියන අනුපාතය 100 කඩින්නේ 4ට 6 කියන අනුපාතය AB 40යි BC 60යි දෙකේම එකතු 100 පැහැදිලි සරල ගණන් දැන් මේ හැම එකෙම ඔයගොල්ලන්ට නොටිස් වෙන්නේ නැති මේ කෝෂවල මේ සෙල්ස් වල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් internal resistance එකක් තිබ්බේ නැහැ දැන් බැරි වෙලාවක් internal resistance එකකුත් තිබ්බනම් කොහොමද හදන්නේ කියලා. ලියා ගන්න
අභ්‍යන්තර ප්‍රතිරෝධය දී ඇති විට විභව බෙදනය භාවිත කිරීම. අභ්‍යන්තර ප්‍රතිරෝධය දී ඇති විට විභව බෙදනය භාවිත කිරීම. අභ්‍යන්තර ප්‍රතිරෝධය දී ඇති විට විභව බෙදනය භාවිත කිරීම. When internal resistance of the cell is given, when the internal resistance of the cell is given, when the internal resistance of the cell is given. දැන් බලමු ගානකින් බලමු. ඔන්න තියෙනවා කෝෂයක් 12 volts 1 ohms. Internal resistance is 1 ohms. EMF, electromotive force is 12 volts of this cell. මේ වීර්ය කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 1 ohm. විද්‍යුත් ගාමක බලය 12 volt. Now here you have a potential divider. On the points A, B, C. Then මෙන්න මේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. හොඳට මතක තියාගන්න, පටල ගන්න එපා. විභාගේ මේ වගේ චූටියට දෙනවා පොඩි කැලි. පොඩි කැලි වෙනස් කරන. එතකොට මොකද වෙන්නේ? සම්පූර්ණ උත්තරේම වර්ධිනවා. MCQ එකක නම්. MCQ එක ප්‍රශ්නේ දෙන්නේ මොකද? අර අපි දැන් මේකට කෙලින්ම විභව බෙදෙන දැම්මොත් ඒක නිකන් ගොම් ක්‍රමයක්. ඒ ගොම් ක්‍රමයෙන් හදන ගොම් උත්තරේ තියෙන වැරදි උත්තරේ. ඒ වැරදි උත්තරේ MCQ ප්‍රශ්න වල උත්තර ලිස්ට් එකේ මුලින්ම තියෙනවා. අන්න එතන තමයි ප්‍රශ්නේ. එතකොට අර අපේ වැරදි උත්තර හරි අපේ වැරදි උත්තර MCQ ලිස්ට් එකේ මුලින්ම තියෙනවා. එතකොට මොකද කරන්නේ අපි? අපිට වැරදි උත්තරයක් ඇවිල්ලානේ තියෙන මේකට විභව බෙදෙන්න නිකම්ම දාලා. එතකොට අපි හිතනවා හරි කියලා. කෙලින්ම අර වැරදි උත්තරයට ගන්නවා. ඒක නිසා හොඳට අවධානයෙන් යුතුව වැඩ කරන්න. MCQ පේපර් එක කියන්නේ මර උගුල් තෝගයක්. හැම තැනම මර උගුල් 50ක් MCQ පේපර් එක කියන්නේ. හැම තැනම උගුල් අඩවලා තියෙනවා. MCQ පේපරේ හදන්න මාසයක් විතර යනවා. මම දල වශයෙන් කිව්වේ මාසයකට විතර කිට්ටු ගාණක් යනවා. මේ දවස් 20ක් විතර යනවා වැඩ කරන දවස්. මේ ප්‍රොෆෙසර්ස්ලා කීප දෙනෙක් එක්ක අහුවෙලා ඇත්තටම ප්‍රශ්න විතරක් නෙමෙයි ඒගොල්ලෝ හදන්නේ. මොනවාද හදන්නේ? උත්තරත් හදනවා. දැන් MCQ පේපරේ මෙහෙම ගාණ දීලා උත්තර පහක් දෙනවනේ. හරි උත්තර පහෙන් එකක තියෙනවනේ. හරි උත්තරේ මොන උත්තරයකටද දාන්නේ කියලා ඒගොල්ලෝ තීරණය කරනවා. ඊට පස්සේ හරි උත්තරේ එකකට දාලා ඉතුරු වැරදි උත්තර 4 නිකන් ඔහේ මතක් වෙන ඉලක්කම් 4ක් දාන්නේ නැහැ. ඊ වැරදි උත්තර 4 මොනවද දාන්නේ? මේ වැරදි ළමයි බහුලව කරන වැරදි මෙතඩ්ස් වලින් එන වැරදි උත්තර තමයි ඉතුරු 4ට දාන්නේ. ඉතින් ඒක නිසා අපව අමාරුවේ දාන උත්තරේ අපිට ආපු උත්තරේ ආපු ඵලයට ඒ උත්තරේ MCQ උත්තර පහේ තිබ්බ ඵලයට ගහන්න එපා. හොඳ අවධානයෙන් ගහන්න. හරි. චුට්ටක් අවධානයෙන් මෙහෙ වුණොත් අපරාධේ MCQ එකක් වර්ධිනවා MCQ එකක් වර්ධිනවා කියන්නේ කෙලින්ම එක ලකුණක් 100න් එක ලකුණක් ඉවරයි. MCQ එකක් ගත්තා කියන්නේ එක ලකුණක් හරි දින එක. දැන් මේකේ you can't apply potential divider method since there's a internal resistance of this battery. මේ වීර්ය කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන නිසා ඔයාලට සාමාන්‍ය විදියට විභව බෙදෙන මූලධර්ම දාන්න බෑ. එහෙනම් දාන විදිය කියලා දෙන්නම්. මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය එළියට ගන්න. ඒකත් හරියට තව ප්‍රතිරෝධයක් වගේ. අභ්‍යන්තර ප්‍රතිරෝධය එළියට ගන්න. ඒක තමයි මෙතන එක. එන්න 12 වෝල්ට්ස් තියෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය දැන් ඉන්නේ එළියේ. දැන් 5යි 6යි කොහොමද ඉන්නවා? 5යි 6යි. එහෙනම් A පොයින්ට් එක කියන්නේ මොකද්ද? මේ 5ට උඩින් තියෙන එක තමයි A පොයින්ට් එක කියන්නේ. මෙයයි දැන් A පොයින්ට් එක. මෙයා B පොයින්ට් එක. මෙයා C පොයින්ට් එක. මෙයා 1යි 5යි 6යි. මේ 5යි 6යි හිටපු දෙන්න. මේ එක කොහෙන්ද ආවේ? මේක අස්සිට පෙක්කන එළියට ගත්තා අපි ඇහැට ගන්නට පේන විදිහට. ඔන්න කතාව. එහෙනම් බැටරි එක ඇත්තටම සලකන්න බලමු මොකද්ද? මෙන්න මෙයාම තමයි බැටරි එක. මෙයා තමයි බැටරි එක. දැන් මේක අහිංසක ගණනක්. දැන් අපිට ඕන මොකද්ද? VAB VBC ඕන. VAB සහ VBC තමයි මට ඕන. කොහොමද? AB
එහෙනම් 12 බෙදෙන්නේ කීයද? 5ට 6ට නෙමෙයි 12 බෙදෙන්නේ. 5ට 6ට නෙමෙයි කීයද බෙදෙන්නේ? 1ට 5ට 6ට කියන අනුපාතයතාව බෙදෙන්නේ. 12 බෙදෙන්නේ 1ට 5ට 6 කියන. එහෙනම් VAB කියන්නේ කීයද? 5 volts. VBC කියන්නේ කීයද? 6 volts. VAB 5 volts. VBC කියන්නේ 6 volts. ඒ කොහොමද 5 ආවේ? 12 1ට 5ට 6ට අනුපාතයට ගන්නලා කැලි පහක් මෙතන ගන්න. 1ට 5ට 6ට කියන්නේ මුළු 12 බෙදෙනවා මොකෙන්ද? මේ ඔක්කොම මෙතන තියෙන්නේ. 5 1 6 6 6 12. එහෙනම් 12ට 12 කැපිලා කොහොමද එන්නේ? 12 බෙදෙනවා 5 ධන 1 ධන 6. ඒ කියන්නේ 12මනේ වැඩි කරනවා මේ ගණන් 5න්. 5යි. මෙතන නම් වැඩි කරනවා 6න්. එහෙනම් මේ දෙක අතර අපිට වැඩක් නැහැ. මොකද මේ දෙක අතර හොයලා වැඩක් නැහැ. මේ දෙක අතර බැටරිය ඇතුලේ. මේ බැටරිය මෙන්න මේ බැටරිය මේ තියෙන එළිය. එහෙනම් මොකද්ද කතාව? බැටරියගේ ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එකක් තියෙනවා නම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා නම් එයත් සාමාන්‍ය කෙනෙක් විදිහට එළියට ගන්න. සාමාන්‍ය කෙනෙක් විදිහට එළියට ගන්න. දැන් විභව බෙදෙන දාන්න මේ විදිහට නිකන් ඉන්න ගමන් ගොඩ අඹුර වගේ විභව බෙදෙන දාලා හදලා උත්තර වැරදි උත්තර ගන්න එපා. මේ විදිහට තමයි ගන්න. එහෙනම් ඔන්න තව පොයින්ට් එකක් කියන ගත්තා. මේ පොයින්ට් එකක් තියාගන්න. ගණන් ගොඩක් දේශනේ ඇතුළේම ගණන් ගොඩක් හදනවා. ඒ ගණන් හදන්නේ ඔයාලට මේවා කියා දෙන්න. ඊට පස්සේ ටියුට් එකත් එවනවා. ඊට පස්සේ විභාග ගණන් ඔක්කොම දේශනේ ඇතුළේම සාකච්ඡා කරනවා. මේ ඉස්සරහන් පාඩම්වලදී ඔක්කොම මම ගණන් ඔයාලට විවරණ සහිතව මම උගන්වන විවරණය සහිතව කියන්නේ මම කටින් විවරණය කරන ගම අතරතුර සම්පූර්ණ ධාරාවිද්‍ය මට අවර ඔක්කොම ගණන් ටික ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. ඒක නිසා මේ මිස් වෙන්න නම් දෙන්න එපා මහා අපරාධයක්. හරි. තව ගණන් බලමු. දැන් පොඩ්ඩක් හැඩේ වෙනස්. අපි ඇහැට ලස්සන වෙන්නම දෙන්නේ නැහැ විභව බෙදලා. ඇහැට ලස්සන වෙන්නම දෙන්නේ නැහැ. චුට්ටක් එහෙමකට කපලා පොඩලා ඉරලා මැල්ලලා දෙන්නේ. අපි දැනගන්න මේක විභව බෙදනයක් මේක විභව බෙදනයක් නෙමෙයි කියලා ඔයවා තේරුම් ගැනීමේ හැකියාව දැන් ඒ ඉවර් පොඩ එන්න ඕන. දැන් අපි බලමු. මේ ඔක්කොම ohms කියලා දාගන්න. මේකයි ගාන ලියා ගන්නකො මෙහෙම ලියා ගන්නකො. A අණු අභ්‍යන්තර ප්‍රතිරෝධය දෙකක් වූ බල්බයකි. capital A අණු ප්‍රතිරෝධය දෙකක් වූ බල්බයකි. 2 ohms වූ බල්බයකි. A is a bulb of resistance 2 ohms. A is a bulb of resistance 2 ohms. A දෙපස විභවාන්තරයේ ස්වයන්. Find the potential difference between A. Find the potential difference between A. ගාන ලියා ගන්න මම උත්තර අතර ලියනකම් උත්තර පහ ලියනකම් ගාන දෙක
මෙන්න උත්තර පහක් තියෙනවා. තප්පර මේක විභාගෙට එන්න පුළුවන් ගානක්. හොඳටම මේක විභාගෙට එන්න පුළුවන් ගානක්. මේ වගේ විභාගයට ගානක් ආවොත් හරි මේක මම මේ දැන් මේ ඉලක්කම් දදා මේ හැඩේ තීරණය කරලා උත්තර පහක් දැම්මේ. මුගලන්ට ඔයාලට ගන්නන්න ඕන නිසා. ඒත් මේ වගේ ගානක් එන්න පුළුවන්. ආවොත් තප්පර විනාඩි කීයෙන් මේක හදන්න ඕනද? විනාඩි අරන් හදන්න බෑ. එච්චර උඩට යන්න බෑ. තප්පර 40 දාන්න. මේක තප්පර 40න් හදලා තියෙන්න ඕන ගාන. ගාන ටක් ගාලා ලියාගෙන උත්තර ටිකක් ලියාගෙන තව තප්පර 40ක් දෙන්න. ටක් ගාලා මේ උත්තර පහින් හරි උත්තරේ තෝරන්න. හරි උත්තරේ තේරුවොත් හරි මේ ඔක්කොම ප්‍රතිරෝධක ඕම්ස් වලින් තියෙන ඒ වල බල්බ් එකේ ප්‍රතිරෝධය 2 ohms 2 ohm කියලා මම ගාන කියලා තියෙනවා. මෙයාගේ 2 ohms කියලා ලියලා තියෙනවා. මේ ඒකින් මම ඕනනම් ඔයගලගේ සුබ සිද්ධිය දාලා මෙතන 2 ohms කියලා දාන්න. ඔයාලම දාගන්න පේපරේ. හරි. එහෙනම් මට ඕන උත්තරේ. මට ඕන මොකද්ද? මෙන්න මේ ඒ බල්බේ දෙපස විභවාන්තරේ. හිතන්න බෑ. හිතලාද මම උදව් කරන්නම් පස්සේ. තත්පර 40 කරන් හිතන්න මෙන්න උත්තර පහ. හරි. උත්තරය තුන්වෙනි උත්තරේ. ඔව් හරි අවධානයෙන් කඩා නෙමෙයි. අමාරු කඩා ගහනවා. ගහන්නේ සමහර හරියටම කඩා ගහන එකලුත් තියෙනවා. ඒක කට්ටිය ලක් එකට. අනාගාමී තුන තමයි ගහන්නේ ගොඩක් කට්ටිය. ඒවත් තියෙන එකක්. මේ උත්තරේ 3 දැන් අපි හිතමු. මුලින්ම මේක විභව බෙදනයක් කියලා ඔළුවට එනවා. දැන් විභව බෙදන එක කවදාවත් මෙච්චර වෙලා හැන්දේ නැහැ. මේ විභව බෙදනම හරවලා. අපි සාමාන්‍ය විභව බෙදනයක් කියලා ඉන්නේ මෙන්න මෙහෙම එකක් නෑනේ. ඔහොම එකක් නෑනේ. ඒක මෙහෙම හරවන්න හිටි. ඔහොම හැරෙවුවා නම් ඒ වගේ එකක්. මෙන්න මේ රොත්තේ සමගය හොයාගමු. මේ රොත්තේ සමගය 3යි 3යි 6යි. මෙහෙම 6ක් එනවා. මෙහෙම 6යි 4යි 2යි 6යි. එහෙනම් 6ව 3ක් නේද ඔහම කියන්නේ. 6ව 3ක් කියන්නේ 2යි. එහෙනම් මේ 12ට අර 12යි ohms කියන විදුලි කෝෂයට දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙතනින් තව දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඔහමනේ වෙලා තියෙන්නේ. මේ දෙක කොහොමද ආවේ? ආයෙත් මම කියා දෙන්න 3යි 3යි 6යි 6යි 6 කොහොමද තියෙනවා? යටත් 6යි. එහෙනම් 6ව 3ක් සමාන්තරගතව. ඔයගොල්ලෝ මේක ඇඳගෙන තියෙන මම මෙතන මකලා අඳින්නම් 3යි 3යි මේ 3යි 3යි කියන දෙකම වෙනට දාන්න පුළුවන් මොකද්ද මේ 3යි 3යි කියන දෙකම වෙනට දාන්න පුළුවන් 6ක් මේ 6 කොහොමද තියෙනවා මේ 4යි 2යි වෙනට දාන්නත් පුළුවන් 6ක් මේ 6ව 3ම ගලවලා දාන්න පුළුවන් කියලා 10 බෙදීම 3 2යි. මේ 6ව 3ම ගලවලා සමාන්තරගතව 3ක් නෙදී පැරලල්.
6 3ම කරන්න පුළුවන්. තනි දෙකක් දාන්න. දැන් ඔහොමයි ගන්න. දැන් මේක හිතට බරක් නම් හිතට අමාරු නම් මේ ගාන හොම් පිටින්ම කරලා පෙරලන්න. ඔහොම පෙරලන්න. 12 ඉන්නවන්න. 12 ඉන්නවා. මේ 12ට මෙහෙන් සම්බන්ධලා තියෙනවා දෙකක්. මෙන්න මේ දෙක. පෙරලලා තියෙන හැරෙද්ද. මෙහෙම තියෙන ගාන ඔහොම පෙරලන්න ඇහැට ලේසියෙන්ද. මම මේ පෙරලන්න කියනවා නෙමෙයි ඔයගලට මේ පළවෙනි මේ උදාහරණ විස්තර කරන්න නැත්නම් මොකුත් ලියන්න තහනම් හිතින් හදන්න පෙරලන ඒවා හිතින් පෙරල ගන්න ඕන. හිතින් පෙරල කරගන්න. මොකුත් ලියන්න තහනම් ගානක් මේක. මොකද MCQ ගානක් නේ. එහෙනම් මේක කොහොම පෙරලුවම මෙතන 12 තියෙනවා 12ට සම්බන්ධලා තියෙනවා මේ දෙක. එහෙනම් මේ දෙක තමයි ඒ දෙක. ඒකට යකින් සම්බන්ධලා තියෙනවා ඒ කියන බල්බය. ඒ කියන බල්බය ඇස් දෙකයි. ඒ කියන බල්බය ආයෙකින් දිනවා නේද? ඔන්නෝමනේ. මෙන්න මෙහෙම තියෙන සර්කිට් එක කොහොම පෙරළුවා. මේ දිනවා මෙන්න මේ දෙක මේ තියෙනවා මෙන්න මේ දෙක මේ තියෙනවා. 12 මේ තියෙනවා. මෙන්න මේ බල්බ් එක තමයි මේ තියෙන්නේ. හොඳට තේරුම් ගන්න. කල්පනා කරලා බලන්න දැන් අහිංසක ගානක් 12 කඩේට දෙකට දෙක. 12 කඩේට දෙකට දෙක. එහෙනම් අර එනම් බල්බ් එක හරහා විදුහන්තරේ 12 දෙකට දෙක කියන්නේ එකට එකනේ. 12 එකට එක කරනවා භාගයට භාග යනවා. 6 වෝල්ට්ස්. කල්පනා කරලා හදන්න බෑ. හිතන්න තව අපරාධලයක් දෙන්න හිතන්න. හරි මම හිතනවා පැහැදිලි කරලා මේ ගාන ඊළඟ ගාන ලියා ගන්න. පහත පරිපතේ A හා B අනු සර්ව සම බල්බ දෙකකි. පහත පරිපතේ A හා B අනු සර්ව සම බල්බ දෙකකි. A and B are two identical bulbs. A and B are two identical bulbs. एक बल्ब अभ्यंतर प्रतिरोध है एक बल्ब प्रतिरोध है एक बल्ब प्रतिरोध है एक बल्ब प्रतिरोध है देखाई ohms now the resistance of if the resistance of each bulb is 2 ohms A bulb हरहा विभवांतरे स्वयं find the potential difference between A bulb हरहा विभवांतरे स्वयं මේ එකක් දෙකයි කියලා දුන්නේ. එහෙනම් හිතින් දාගන්න පුළුවන් දෙකයි කියලා. මෙන්න මේ දෙක අතර විභාන්තරය තමයි අපිට ඕන. හිතන්න බලන්න. තප්පර 40 ගන්න. මෙන්න උත්තර පහ තප්පර 40. ටක් ගන්න දෙනවා. ටක් ගන්න දෙනවා.
මොකද උත්තරේ? උත්තරේ පස්වෙනි එක. කොහොමද එන්නේ? ඊටමත් අහිංසකයි මේවා දෙකයිනේ. දෙකයි කීයද? හොඳට බලා ගන්න. උත්තරය පහ නෙමෙයි නම් දැන් මේ පහ ආව නම් ඕගොල්ලෝ විභව බෙදෙන සම්බන්ධ මේ ගණන් විභාගයට ඇවිත් තියෙන වගේ ගණන්. අපි ඕකම නෙමෙයි මම දැන් හිතලා දුන්නේ. මේ වගේම ඇවිත් තියෙනවා. මේ වගේම ඇවිත් තියෙනවා. ඒකින්ද මේක තමයි ගණන්. හරි? මේක උත්තරේ පහගෙන මට මේ විභව බෙදෙන සම්බන්ධයෙන් යම් කිසි දෙයක් ඔයාලගේ ඔළුවේ තියෙනවා. කොහොමද ඒක ගන්නේ? පස්වෙනි උත්තරේ කොහොමද ගන්නේ? එක මේ AB කියලා බලව දෙකක් තියෙනවා. එකක් 2යි කියලා තියෙනවා. සරල සමයි කියලා තියෙනවා. එහෙනම් 2 ohms. එහෙනම් 2 කීයද? 1යි. මේ දෙන්න මයින් කරලා එකක් දාන්න පුළුවන්. එකක්. එහෙනම් මෙන්න මෙතන 12 ohms 3 ohms තියෙනවා. මෙතන 2ක් තියෙනවා. එහෙනම් මෙන්න මේ දෙක අතර විභවාන්තරය කියන්නේ මේ දෙක අතර විභවාන්තරය. මේ දෙක ගලවන්න මම මේක දාන්නේ. එහෙනම් මේ පොයින්ට්ස් දෙක කියන්නේ මේ පොයින්ට්ස් දෙකම තමයි. මේ පොයින්ට්ස් දෙක කියන්නේ මේ පොයින්ට්ස් දෙකම තමයි. එහෙනම් මේ දෙක අතර විභාන්තරය කීයද? 3 කැඩෙන්නේ කීයද? 2ට 1 කියන එක. 3 කැඩෙන්නේ 2ට 1. එහෙනම් 3 2ට 1 ගන්නවා මෙතන 1යි හම්බෙන්නේ. එහෙනම් මෙතන 1යි නම් මෙයාටත් හම්බෙන්නේ 1යි. 1 වෝල්ට්ස්. කල්පනා කරලා බලන්න ඕගොල්ලෝ මුලින්ම. තේරෙන්නේ නැත්නම් යාළුවොත් එක්ක සාකච්ඡා කරලා බලන්න. ඒ තේරුණේ නැත්නම් මම ඊළඟ ක්ලාස් එකේ ඊළඟ දේශනේ මේ වගේ ගණන් ටිකක් තුට්ටක් ආයෙත් පොඩ්ඩක් සාකච්ඡා කරනවා. එතකොට තේරෙයි. හරි? මේක වැදගත් ගානක්. උත්තරේ 1යි. හරි. දැන් ධාරාවිද්‍යාව ගොඩාක් ඇවිත් තියෙන්නේ. හරි? ඊළඟ දේශනේ ධාරාවිද්‍යාවේ වැදගත්ම කොටසක් වන කර්චොෆ් නියම තමයි පටන් ගන්නෙ. විභව බෙදෙනේ මම හිතනවා විභව බෙදෙනේ කර්චොෆ් නියම වගේම වැදගත්. එච්චර වැදගත් දෙයක් විභව බෙදෙනේ පොටෙන්ෂල් ඩිවයිඩර් මම හිතනවා යම්කිසි ප්‍රමාණයකට හරි කියලා. යම්කිසි ප්‍රමාණයකට තේරුණා කියලා මම හිතනවා. තව අපි ගොඩාක් ගණන් හදමු. මම හදනවා නෙමෙයි කියන්නේ මම උදව් කරනවා. ඕගොල්ලෝ හදන්න ඕන. තව ගොඩාක් ගණන් හදමු. විභව බෙදෙනේ සම්බන්ධයෙන් සියලුම දේවල් ආයෙ වීඩියෝස් බල ආයෙ මතක් කරගන්න. එහෙනම් ඊළඟ දේශනයේදී කර්චොෆ් නියම පටන් අරන් කර්චොෆ් නියම කරගෙන තව දේශන දෙකකින් වගේ ධාරාවිද්‍යුතේ સિદ્ધාන්ත ඉවර කරගන්න පුළුවන්. හරි? හරි එහෙනම් මේක ලියන අතරතුර මම අදට පන්තිය අද දේශනය නිමා කරනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.